ඕගොල්ලන් ගෙදර මයික්‍රෝවේව් oven එකක් තියනවද? ඉස්සර කාලේ නම් මයික්‍රෝවේව් oven එකක් ගෙදරක තියනවා කියන එක හරිම සුඛෝපභෝගී ලක්ෂරි අයිටම් එකක් හැටියට තමයි හිතුවේ. යම් කිසි ගෙදරට මයික්‍රෝවේව් oven එකක් ගත්තට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා කියනවා මේ අපි තාත්තා මයික්‍රෝවේව් oven එකක් ගෙනවා. දන්නවද? සමහරු බලන්නත් එනවා. මොකද්ද කියලා. එහෙම තමයි අතීතයේ තිබුණේ. අද හැබැයි බොහෝ ගෙවල් වල මයික්‍රෝවේව් oven එක කියන එක සාමාන්‍ය දෙයක් වෙලා. බොහෝ ගෙවල් වල තියෙනවා. අතීතයේ තිබ්බ මිල ගණන් නෙමෙයි දැන් බොහොම ටිකක් අඩු මුදලට ඊට වඩා ගන්න පුළුවන්කම තියෙනවා. තාක්ෂණයත් එක්ක. ඉස්සර කාලේ ශීතකරණයක් වුණත් තිබ්බේ එහෙමත් ගෙදරක. ටෙලිෆෝන් එකක් සමහරට ගමක එක්කෙනෙකුට දෙන්නෙකුට තිබුණේ. අද ඒවා සුලභ වෙලා තියෙනවා. ඒ වගේ ටිකක් සුලභ භාවිතයට ඇවිත් තිනවා මයික්‍රෝවේව් oven. දැන් මයික්‍රෝවේව් වලින් රත් කරලා උයලා කන්න බයක් එහෙම නැද්ද? මයික්‍රෝවේව් කිව්වම නිකන් බය හිතෙන්නේ නැද්ද? ගොඩක් අයට එහෙම හිතෙනවා. ඇයි ඒ? අපි ඒක දන්නේ නැති හින්දා. මම මේ කියන්නේ ඒකේ බය වෙන්න ඕනේ නැහැ කියන එක එහෙම නෙමෙයි. බය විය යුතු දෙයට බය වෙන්න ඕනේ, නැති දෙයට නොවෙන්න ඕනේ. හැබැයි අපි දැනගෙන ඉන්න ඕනේ. අපි නොදන්න නිසා අපි ගොඩක් ඇඩ්වර්ටයිස්මන්ට් එකයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ටිකක් මයික්‍රෝවේව් oven ගැන කතා බහ කරමු. දෙවන ලෝක යුද්ධයේදී ජර්මන් ජාතිකයෝ තමයි නාසි හමුදාවට කෑම උයන එක ඉක්මන් කරගන්න රේඩා තාක්ෂණය පාවිච්චි කරලා මේ මයික්‍රෝවේව් කුකින් කියන තාක්ෂණය පටන් ගත්තේ. හමුදාවට කෑම ටිකක් ඉක්මන් කරලා උයා ගන්න. එතකොට මේක එච්චරම සාර්ථක බවක් ඒ කාලේ තිබුණේ නැහැ. අනිත් එක සෞඛ්‍යම ගැටලුත් ඇතිවෙච්ච තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඒ නිසා මේගොල්ලෝ ටික දවසකින් මේක අතහැරලා දැම්මා. ඔන්න ඔය අතහැරලා දාලා ඉන්න කාලේ 1943 දී විතර ඇමරිකාව හා රුසියාවට මෙන්න මේගොල්ලෝ හදාගත්ත මයික්‍රෝවේව් oven එකේ මයික්‍රෝවේව් කුකින් වල තාක්ෂණික ඩොකියුමන්ට් එක හම්බ වුණා. කොහොමරි හොරකම් කරගත්තා. කරගෙන ඒගොල්ලෝ උත්සාහ කළා ඒක හදන්න. 1946 තමයි මුල් වරට පර්සි ස්පෙන්සර් කියන පුද්ගලයා වාණිජමය වශයෙන් මයික්‍රෝවේව් oven එක නිර්මාණය කරලා 46 තමයි මුල්ම මයික්‍රෝවේව් oven එක විකුණලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒකේ ඡායාරූපයක්. ඒක නම් කරලා තියෙන්නේ රේඩා රේන්ජ් කියලා. හැබැයි මේක ෆ්‍රිජ් එකක් විතර ලොකුයි. කිලෝග්‍රෑම් 340ක් බරයි. ඒ නිසා ඒ තරම් මිනිස්සුන්ට ආකර්ෂණීය වෙලා නැහැ මේක භාවිතා කරන එක. 1964 ජපානයේ ෂාප් කෝපරේෂන් එක තමයි පොඩියට හුරුබුහුටි විදිහට සිත් ගන්න අයුරින් මයික්‍රෝවේව් oven එක වඩා කාර්යක්ෂම ලෙසින් හදලා ලෝකයට ඉදිරිපත් කරන්නේ. ඔය අද ෂාප් කෝපරේෂන් එක ජපානයේ තියෙන ආකාරය. මොකටද මේ අපි මයික්‍රෝවේව් oven වලට මෙච්චර කැමති? ඊට පෙර භාවිතා කළේ අපි conventional oven කියන જાතිය. මේ තින්නේ ඕවයේ කාර්යක්ෂමතාවය ඉතා අඩුයි. සාමාන්‍යයෙන් මේ වගේ එකක් වොට් 1500ක් විතර පාවිච්චි කරනකොට විද්‍යුතින් ඒ බේම කරගන්න පුළුවන් වොට් 500ක විතර මයික්‍රෝවේව් oven එකකින්. ඒ හින්දා
විදුලි බිලට තාක්කුවට ලාභයි. අනිත් එක මේකේ පැය ගාණක් විනාඩි ගාණක් තිස්සේ කෙරෙන වැඩේ අරක ඊට වඩා ඉතා අඩු කාලයකින් කරන්නත් පුළුවන්. ඔය දෙක තමයි ඉතාමත්ම සිත් ගන්නා සුළු දේ උනේ මිනිස්සුන්ට. ඒ වගේම ෆ්‍රිජ් එකට දාලා තියෙනවා නම් මාළුවෙක් ඩීප් ෆ්‍රීසර් එකේ තියෙනවා නම් කුකුලෙක් වගේ ආහාර ද්‍රව්‍යයක් ඕක අපිට අර අයිස් අරින්න ඩීෆ්‍රොස් කරන්න බොහොම ඉක්මනට කරගන්න පුළුවන්. අන්න ඒ නිසා මිනිස්සුන්ට මේක සිත් ගත්තා. භාවිතය ප්‍රියජනක වුණා. ඒ විදිහට අපි දන්න සාමාන්‍ය කරුණු ටික මේව විතරක් වුණාට අපි බොහෝ දෙනා නොදන්නා වටිනාකම්ද මයික්‍රෝවේව් oven එකක තියෙනවා. මොනවද? මේකේ තියෙන්නේ ඩයිලෙක්ට්‍රික් හීටින් කියන තාක්ෂණය. තේරෙන භාෂාවෙන් කියනවා නම් ක්වික් හීටින්, ඉක්මන් රත් කිරීම. මේ ඉක්මන් ක්ෂණික රත් කිරීමකදී සිද්ධ වෙන්නේ විටමින් වගේ ಜಾති පුදුමාකාර විදිහට ආරක්ෂා වෙනවා. විටමින් C එහෙම 85ක් ආහාරයේ රැඳෙනවා කියලා කියනවා. සාමාන්‍ය විදිහට උයනකොට 30යි ඉදෙන්නේ. මොකද විටමින් කොහොම දෙයක් වතුරේ දිය වෙනවා. වතුරේ තම්බලා බැදලා වගේ කරනකොට විටමින් වගේ ಜಾති විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. සමහර දේවල් තම්බලා වතුර ආරිනවා. එතකොට විටමින් ටික ගිහිල්ලා තියෙනවා. මේකේ ආහාරය තුලමයි සිද්ධ වෙන්නේ. රත් කරද්දී පොඩ්ඩක් ජලයේ වාෂ්ප වීමක් වගේ වෙනවා. එච්චරයි. ඒ නිසා පළවෙනි ඕගොල්ලෝ සාමාන්‍ය කරුණු හැරුණාම වැදගත් දේ තමයි ආහාරයක විටමින් වර්ග සෑහෙන ප්‍රතිශතයකින් සුරක්ෂිත වෙනවා. ඒක අංක 1. දන්නවද අනිත් වැදගත් දේ? අපිට වින කටින දෙන්නෙක් ඉන්නවා. සැල්මොනෙල්ලයි සිගෙල්ලයි. මයික්‍රෝවේව් oven එකේ මිනිත්තුවක කාලයකදී ඔය සැල්මොනෙල්ලයි සිගෙල්ලයි 100%ක්ම විනාශ වෙනවා. ඒකයි පරණ වෙච්ච කෑම මයික්‍රෝවේව් oven එකේ දාලා මිනිත්තුවක් දෙකක් තියලා රත් කරලා ගන්න. එතකොට ඔය බැක්ටීරියා ಜಾති ඔය වගේ අහිතකර ඒවා ඉවත් වෙනවා. ඒකත් අපිට හරි වැදගත්. අනිත් දේ තමයි කෑමක තියෙන DNA ස්ට්‍රක්චරල් වෙනසක් වෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. අනිත් දේ තමයි හැඩය වෙනස් වෙන්නේ නැහැ, වර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඔය ජපන් ජාතිකයෝ මේක ඇඩ්වාන්ටේජස් හැටියට වාසි හැටියට කියනවා හැඩය වෙනස් වෙන්නේ නැහැ, වර්ණය වෙනස් වෙන්නේ නැහැ කියලා. හැබැයි ලංකාවේ අයට නම් ඒක එච්චර ආකර්ශනීය නැහැ. ලංකාවේ අපිට නිකන් හැඩේ වෙනස් වෙන්න ඕනේ. දැන් මාළුවෙක් බැද්දාම ඕක නිකන් කොම්බුව වගේ කැරකිලා එන්න ඕනේ. එහෙම නැත්තම් නිකන් කණ්ඩ බෑ වගේ. දැන් අරකේ මාළුවා වගේමයි එන්නේ. බේක් වෙලා එන්නේ. ඒතකොට නිකන් මාළුවට තාම පන තියනවා වගේ. ඒක අපිට ටිකක් එච්චර හුරු නැති ගතියක් තියෙනවා. දැන් කේක් එකක් එහෙම හදනකොට කේක් එකේ අර දාර නිකන් කළු පාට වෙලා උඩ රන්වන් වෙලා එහෙම හැදෙන්න ඕනේ. දැන් ওই මයික්‍රෝවේව් oven එකේ බනිස් එහෙම හදලා තියෙනවා ජපානයේ. බනිස් දැන් මේ සුදු පාට පිටි එන බනිස් ගෙඩියත් සුදු පාටයි. අපිට නිකන් කණ්ඩ අප්‍රියයි වගේ. ඒ වුණාට ඒගොල්ලෝ හොඳට කනවා. ඒගොල්ලෝ පුරුදුලා තියෙන එකට. ඉතින් ඔන්න ඕවා තමයි මෙයා වෙන්නේ. අනිත් දේ තමයි සාමාන්‍ය රත් කිරීමකදී භාජනය රත් වෙලා. භාජනයෙන් තමයි ආහාරවලට තාපය යන්නේ. මයික්‍රෝවේව් කුකින් වලදී එහෙම නෙමෙයි. ආහාරය තමයි රත් වෙන්නේ. භාජනය නෙමෙයි. රත් වෙච්ච භාජනයෙන් රත් වෙච්ච ආහාර වලින් තාපය ටිකක් භාජනයට ගිහිල්ලා භාජනය ටිකක් අල්ලන්න බැරි රත් වෙනවා තමයි. නමුත් අන්න ඒක ශක්ති ඉතුරු කිරීමක්. විශාල වශයෙන් ශක්තිය ඉතුරු කර ගැනීමක් වෙනවා. පොඩ්ඩක් තාක්ෂණික වශයෙන් අපි බලමු මොනවද මේ මයික්‍රෝවේව් කියන්නේ කියලා. මේ තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය.
විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඔය ඇහැට පේන වර්ණ ටික තමයි පුංචි තීරුවක් විශාල කරලා දක්වන්නේ. ඒකේ සංඛ්‍යාතයෙන් වැඩිම ජම්බූල වර්ණය, අඩුම රතු වර්ණය. වේව්ලෙන්ත් කියනවා තරංග ආයාමයට. ඒක නැනෝමීටර් වලින් ඔය දක්වලා තියෙන්නේ. රතු 700ක් විතර. ඒ රතු වලින් දකුණු පැත්තේ දැන් ඔක දකුණු පැත්තට යනකොට තරංග ආයාමයේ විශාල වෙනවා. තරංග ආයාමයේ විශාල වෙනකොට ඒක මෙන්නේ ඉන්ෆ්‍රාරෙඩ් තාප විකිරණ කියන ඒවා. ඒ තාප විකිරණ වලින් පස්සේ ඕගොල්ලන්ට පේනවා මේක රේඩියෝ වේව්ස් කියලා දක්වලා තියෙන්නේ. ඒ රේඩියෝ වේව්ස් අතරේ ওই වම් පැත්තේ තියෙන මුල්ම තීරුව තමයි මයික්‍රෝවේව් ගණයට වැටෙන්නේ. දැන් මයික්‍රෝවේව් කිව්වහම ඒක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගයක්. විද්‍යුත් චුම්බක තරංගවල විද්‍යුත් ක්ෂේත්‍රයක් සයිනාකාර විදියට වෙනස් වෙනවා. චුම්බක ක්ෂේත්‍රය ඊට ලම්බකව ඒ වගේම වෙනස් වෙනවා. මං එක තරංගයක් ගැන විතරක් සලකා බැලුවොත් එක වර්ගයක් විතරක් මේ ආකාරයට විචලනය වෙනවා. මේ සම්පූර්ණ චක්‍රයක දිගට තමයි අපි තරංගායාමය කියන්නේ. භෞතික විද්‍යාව කරන ළමයි නම් මේවා සාමාන්‍යයෙන් දන්න සරල කරුණු. විද්‍යාව කරන ළමයි තරංගායාමය. මේ තරංගායාමයේ මිලිමීටරයේ සිට සෙන්ටිමීටර් 30ක් විතර වන තෙක් පවතින බෑන්ඩ් එක කලාපය තමයි අපි මයික්‍රෝවේව් කියලා කියන්නේ. ඔය බෑන්ඩ් එක ඇතුලේ එක එක සංඛ්‍යාත අපි පාවිච්චි කරනවා එක එක වැඩවලට. එක එක සංඛ්‍යාත එක එක වැඩවලට පාවිච්චි කරනවා. 0.9 සිට 1.8 GHz පාවිච්චි කරනවා 3G මොබයිල් කොමියුනිකේෂන් වලට. 2 සිට 8 GHz දක්වා 4G වල පාවිච්චි කරනවා. 2.4 GHz තමයි Wi-Fi වල පාවිච්චි කරන්නේ. 5 GHz උත් Wi-Fi වලට පාවිච්චි කරනවා. ඔය 2.4 භාවිතා කරන මොබයිල් ෆෝන් Wi-Fi වලට. 5 GHz පාවිච්චි කරනවා ගේම්ස් වලට, TV භාවිතයට. අපේ මයික්‍රෝවේව් අවන් වල භාවිතා කරන්නේ 2.4-5 GHz කියන සංඛ්‍යාතය. මේගොල්ලෝ ඔක්කොම එක කලාපේ ඉන්නවා. පැහැදිලි? දැන් අපි බලමු මේ මයික්‍රෝවේව් වලින් කැම රත් වෙන්නේ කොහොමද කියන එක. තව එකක් මතක තියාගන්න මේ මයික්‍රෝවේව් විකිරණශීලී නැහැ. අයනීකරණය වෙලා නැහැ. විකිරණශීලී ද්‍රව්‍ය වලින් පිට වෙන ඇල්ෆා බීටා වගේ අයනික අංශු නැහැ. ඒ නිසා එවැනි පැත්තකින් අපට හානිකරදායකක් නැහැ. මේවා බොහොම මේ අඩු ශක්ති ෆෝටෝන වලින් යුක්තයි. අපිට හානිකර මට්ටම් තියෙනවා. මොකද්ද හානිකර මට්ටම? ජාත්‍යන්තර වශයෙන් ඩික්ලෙයාර් කරලා තියෙනවා වර්ග සෙන්ටිමීටරයක් තුලින් මිලිවොට් 5ක් පැවතීම අපට ඒ තරම් අහිතකර නැති බව. වර්ග සෙන්ටිමීටරයකින් මිලිවොට් 5ක ක්ෂමතාවයක් පවතින මයික්‍රෝවේව් එච්චර ගැටලුවක් නැහැ. ඒක තමයි ප්‍රමිතිය. මයික්‍රෝවේව් ආවරණ එකක ලීක් වෙනවද කියලා ටෙස්ට් කරන්නෙත් ඒ ප්‍රමාණය. ඒ ප්‍රමාණයට වැඩි යනවා නම් ඒක හොඳ නෑ භාවිතා කරන්න. ඇයි හොඳ නැත්තේ? අපි ඒක වෙනම කතා කරමු. දැන් මේ විදිහට පොඩ්ඩක් තේරුම් ගන්න. දැන් බලමු මයික්‍රෝවේව් වලින් මේ රත් වීම කොහොමද වෙන්නේ කියලා. මේ විදිහට තහඩු දෙකක් තියෙනවා කියලා හිතන්න. මේක ධනාරෝපිත තහඩුවක්, මේක ඍණාරෝපිත තහඩුවක්.
මේ දෙක මැද්දේ තියෙනවා කියලා හිතන්න යම් කිසි අණුවක්. මේ අණුව තුල ද්විද්‍රවයක් තියෙනවා කියලා හිතන්න. මොකද්ද ද්විද්‍රවයක් කියන්නේ? එක තැනක ධන තියෙනවා අනිත් තැන ඍණ තියෙනවා. මේ මං ගත්ත තහඩු දෙකේ ඔය ධන ඍණ මාරු වුණොත් ධන ඍණ මාරු වුණාම මේ අණුව ඉන්න කැමති මෙතන ඍණ වෙලා මෙතන ධන වුණාම මේ අණුවට ඕන කරන්නේ මෙතන ඍණ ධන වෙලා මෙතන ඍණ වෙන්න. ඒ කියන්නේ මෙහෙම හිටපු ද්විද්‍රවය අරක මාරු වෙච්ච හැටි මෙහෙම හැරෙනවා. හැරෙන්න ඉඩ තියෙනවද? තියෙන ඒවා අනිත් ඒවා අස්සෙන් හැරෙනවා. අනිත් ඒවා මෙයාට ස්පර්ශ වෙලා ඉන්නවද? දැන් මේ අත මෙහෙම තියෙද්දි මේ එක අතක් මම මෙහෙම හැරෙවුවොත් ඝර්ෂණයෙන් රත් වෙනවා. ඝර්ෂණයෙන් රත් වෙනවා. ආයමත් ධන ඍණ මාරු වුණොත් මේක මෙහෙම වෙනවා. ආය මාරු වුණොත් මෙහෙම වෙනවා. දැන් ඔන්න ඔය ගැන හිතන්න පොඩ්ඩක්. අපි මේ තහඩු දෙකට යෙදුවොත් high voltage high frequency වෝල්ටීයතාවයක් ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් මේ තහඩු අතරට යොදලා තියෙනවා කියලා හිතන්න. high voltage high frequency. ඔද මතකයන් high voltage වෙන්න ඕන high frequency වෙන්න ඕන. යොදපුවාම මේ ද්විද්‍රව සහිත අණු වේගයෙන් එම සංඛ්‍යාතයෙන්ම එහෙට මෙහෙට කැරකෙන්න පටන් ගන්නවා. එහෙම කැරකෙනකොට මොකද වෙන්නේ? අංශු අතර තියෙන ඝර්ෂණය හේතු කොටගෙන රත් වෙන්න පටන් ගන්නවා. ඒතර මයික්‍රෝවේව් කියන්නේ අන්න එහෙම තරංගයක්. අපි ඒක ටිකක් high voltage high frequency මයික්‍රෝවේව් එකක් දෙන්න ඕනේ. දුන්නාම ද්විද්‍රව තිබේ නම් වීදුරු වල ද්විද්‍රව නැහැ. ඒ නිසා වීදුරු භාජනයේ රත් වෙන්නේ නැහැ. කෑමවල ජලාණු තියෙනවා. ජලාණු ඔක්සිජන් ඍණ හයිඩ්‍රජන් ධන ද්‍රව තියෙනවා. ජලාණුවේ නම් භ්‍රමණ වර්ග 3ක් තියෙනවා. කී සංකීර්ණයි. මේ වගේ ද්විද්‍රව තියෙනකොට ඒවා බොහොම ඉක්මනට රත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේකට මේ රත් වීමට සාධකයක් තියෙනවා. භෞතික විද්‍යාවේ ඉගෙන ගන්නවා පාර විද්‍යුත් නියතය කියලා එකක්. ඔන්න ඔය පාර විද්‍යුත් නියතය කියන එක වැඩි නම් ඔකට ඉංග්‍රීසියෙන් කියන loss factor ඒක වැඩි. ඒ කියන්නේ මයික්‍රෝවේව් අවශෝෂණය කරගෙන ශක්තිය හානි කරලා දෙනවා. මයික්‍රෝවේව්ගේ ශක්තිය අපි නැති කරලා දෙනවා. නැති කරන්නේ කොහොමද? උරාගෙන. ඒක එප්සයිලන් r වැඩි වෙනකොට වැඩි වෙනවා. ඔය එප්සයිලන් r ගියාගේ 80ක් විතර වෙනවා වතුරේ. අයිස් වල 0.3යි. එන මයික්‍රෝවේව් වලින් අයිස් වතුර වගේ රත් වෙන්නේ නැහැ. සාමාන්‍ය මස් වගේ ಜಾතිවල 60 ගාණක්. ඔය කැරට් වගේ ඒවායේ 70 ගාණක්. හරියට ওই ඉලක්කම් මට කටපාඩම් නැහැ. ඒ පළාතේ ඉලක්කම් තියෙන්නේ. එතකොට ඒ කැරට් වගේ දේවල්, මස් වගේ දේවල් හොඳ එප්සයිලන් r වැඩි ඒවායේ loss factor එක වැඩි. ඒතර ඒවා හොඳට රත් වෙනවා.
ඒක දාලා තියෙන්නේ මොකක් හරි අපි හිතමු වීදුරු භාජනයක නම් වීදුරුව ලෝක නැහැ. එහෙද වීදුරු රත් වෙන්නේ නැහැ. අර අයිස් වගේ තමයි. අයිස් වල 0.03ක්. බොහොම පොඩි. එහෙම රත් වෙන්නේ නැහැ. එතකොට ආහාරයෙන් තමයි අර වීදුරුවට තාපය ගමන් කරන්නේ. ඒතර අයිස් රත් වෙන්නේ නැත්නම් කොහොමද අපි ඩීෆ්‍රොස්ට් කරන්නේ? අපි තුමු කුකුල එක දාලා තියෙනවා ඩී ෆ්‍රීසර් එකේ. ඒක වගේ අර අයිස් අරගන්න ඕනේ. අන්න එතකොට මයික්‍රෝවේව් ඕවන් එකේ තියෙනවා ඩීෆ්‍රොස්ට් කියලා භාවිතයක්. මොකක්ද ඒකේ වෙනස් වෙන්නේ? ඩීෆ්‍රොස්ට් කරලා අයිස් පොඩ්ඩක් දී වුණොත් වතුරේ පාර විද්‍යුත් නීති 80ක් නිසා වතුර හෙන්න ගහන රත් වෙනවා. එතකොට සමහර තැන්වල වතුර හැදිච්ච තැන් අධික ලෙස රත් වෙලා ඩැමේජ් වෙනවා. තාම අනිත් තැන් අයිස් එහෙම තියෙනවා. ඒ නිසා ඩීෆ්‍රොස්ට් කියන ක්‍රමයේදී මයික්‍රෝවේව් එවන්නේ ඕන් ඔෆ් කර කර එවනවා නවත්තනවා එවනවා නවත්තනවා. එතකොට වතුර පොඩ්ඩක් හැදුනොත් ඒ වතුර රත් වෙලා ව්‍යාප්ත වෙනවා අනිත් ප්‍රදේශ තුල. ව්‍යාප්ත වෙමින් අර අනිත් අයිස් දිය කරලා දෙනවා. ඕක තමයි ඩීෆ්‍රොස්ට් කියන වැඩේ තියෙන විශේෂත්වය. ඕන් ඔෆ් කර කර දෙන්නේ මයික්‍රෝවේව්. ඒක කුකින් වලට භාවිතා කරන මෝඩ් එක නෙමෙයි. පැහැදිලි? දැන් මේ පිළිබඳ විවිධ මත තියෙනවා. ජලාණු වේ කම්පන සංඛ්‍යාතය තමයි මේ මයික්‍රෝවේව් සංඛ්‍යාතය. ඒ නිසා ජලාණු අනුනාද වෙනවා කියලා. මේකේ අනුනාදයක් වෙන්නේ නැහැ. ඒක වැරදි කතාවක්. ඒ වැරදි මතය ගොඩක් තිබුණා. මොකද ජලාණුවේ කම්පන සංඛ්‍යාතය මේ මයික්‍රෝවේව් සංඛ්‍යාතය වගේ 10 ගුණයක්. ඉතින් 10 ගුණයක් වැඩි එක මේකෙන් කම්පණය වෙන්න බෑ. අනිත් එක මෙතන කිසිම අනුනාද තත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ ඔන්න ඔය ඝර්ෂණ ද්විද්‍රව තියෙන්න ඕනේ. ද්විද්‍රව වැඩි වෙනකොට එප්සිලන් වැඩි. ඒවා ඉක්මනට රත් වෙනවා. ඒවා මෙහෙට යමින් ඝර්ෂණයෙන් තාපය ඉපදීමක් වෙන්නේ. මතක තියන්න මයික්‍රෝවේව් තාපය අරන් ආවේ නෑ. ඒගොල්ලෝ අරන් ආවේ වෙන වර්ගයක ශක්තියක්. ඝර්ෂණයෙන් තාපය ඉපදිලා ඒ තාපයෙන් තමයි ආහාර ඉදෙන්නේ. ඊට පස්සේ අපි මයික්‍රෝවේව් ඕෆ් කරපුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේකේ මයික්‍රෝවේව් ඉතුරු වෙච්ච ඒවා අපිට අහිත කරද කියලා. එහෙම නෑ. දැන් අපි ටෝච් එකක් ගහලා බිත්තියකට ඊට පස්සේ ටෝච් එක ඕෆ් කරලා බිත්තිය අත ගාලා බලනවා ආලෝකය ඉතුරු වෙලා තියෙනවද මේ තැන් වල. ඒක එහෙම වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ දෙයක්. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ තමයි මේකට අපි කියන්නේ ඩයිලෙක්ට්‍රික් හීටින් කියලා. පාර විද්‍යුත් රත් කිරීමක්. අනිත් එක ඔය මයික්‍රෝවේව් 2.45 කිව්වට ඕක තනි සංඛ්‍යාතයක් නෙමෙයි. එක්තරා කලාපයක් යොදන්නේ. එහෙම කෙස් ගහට තනි එකක් යොදන්න බෑ. ඒතර අනුනාද වෙනවා නම් ඒ කලාපේන අනිත් ඒවාගෙන් වැඩක් ගන්න බැරුව යනවා. ඒක එහෙම එකක් නෑ. මේක පාර විද්‍යුත් කතන්දරේ නිසයි සිද්ධ වෙන්නේ. ඒක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි බලමු අපේ මයික්‍රෝවේව් oven එක කොහොමද මයික්‍රෝවේව් හදන්නේ? ඒකට අපි කියනවා මැග්නට්‍රෝන් කියලා. උසස් පෙළ භෞතික විද්‍යාව ඉගෙන ගන්න ළමින්ට චුම්බක ක්ෂේත්‍ර පාඩමේදී මේ උපකරණයේ මූලධර්මය ඉගෙන ගන්න හම්බ වෙනවා. මේ බලන්න. ඔන්න වගේ ගැජට් එකක් තමයි මැග්නට්‍රෝන් එක කියන්නේ. ඕකෙන් හදන මයික්‍රෝවේව් අර උයන කුටීරය දක්වා එන්නේ වේව් ගයිඩ් එකක් තුලින්. ඕක දිහා බලන්න. මැග්නට්‍රෝන් එක තියෙනවා, වේව් ගයිඩ් එක තියෙනවා. දැන් ඒවා විසිරුවා හරින මන්තයක් වගේ එකක් තියෙනවා. අර කැරකෙන ෆෑන් එකක් වගේ එකක්. cooking cavity,
ටර්න් ටේබල්. ඔය ටර්න් ටේබල් එකක් සහිත මයික්‍රෝවේව් oven එකක් තමයි මුලින්ම ෂාප්ලා ඉදිරිපත් කළේ. ඒක බොහොම සිත් ගන්නා සුළු වුණා. මං ඇයි කියන්නම් ටර්න් ටේබල් එක ඕනේ කරන්නේ. කැරකෙන්න ඕනේ කරන්නේ. මේ තියෙන්නේ ඒ වගේ තව රූපයක්. මේ බලන්න මේ ඉන්ටර්නෙට් එකෙන් උපුටාගත්තු වාක්‍යයක්. Water and microwaves. Water molecules contains 3 atoms and so can vibrate in a number of different ways. This makes calculating their resonant frequency very difficult. However, microwave radiation of any frequency will affect them all through they may not resonate. ඒ කියන්නේ ඒක අනුනාද කතන්දරයක් එතන නැත කියන තමයි ඔකෙදි කියන්නේ. දැන් මේ මයික්‍රෝවේව් තරංගය මේ ලෝහ පෘෂ්ඨ අතරේ පරාවර්තනය වෙන්න ඉඩ සලස්සලා ස්ටෑන්ඩින් වේව් එකක් අපි භෞතික විද්‍යාව දිගට ගන්නවා ස්ථාවර තරංගයක් බවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේකේ ශක්තිය ව්‍යාප්ත වෙන්නේ නැහැ. එක තැන තිබිලා අඩු වැඩි වෙන ඉහළ පහළ යනවා. ස්ථාවර තරංගයක්. ස්ථාවර තරංගයක භෞතික විද්‍යාව කරන ළමයි නම් දන්නවා තරංගය මේ වගේ පිහිටීමකට එනවා ඊළඟ තරංගය මේ වගේ පිහිටීමකට එනවා ඊළඟට මධ්‍ය පිහිටීමට ඇවිල්ලා මෙහෙම වෙලා ඊළඟට මෙහෙම වෙනවා. ඔන්න ඔතෙදි මෙන්න මේ පොයින්ට්ස් තියෙන තැන් රත් වීම බාල වෙනවා. රත් වීම බාල වෙනවා. අර ශීර්ෂ තියෙන තැන් අධික ලෙස රත් වෙනවා. අර ටර්න් ටේබල් එකේ මේක භ්‍රමණය කරනකොට ওই ඉෆෙක්ට් එක නැතුව යනවා. ඒක සමාකාර ව්‍යාප්තියක් හැටියට ගන්න පුළුවන් වෙනවා. ඒකත් අපූර්ව අංගයක්. දැන් මයික්‍රෝවේව් වලට අපේ සිරුර නිරාවරණය වුණාට කමක් නැද්ද? මං කිව්වා වර්ග සෙන්ටිමීටරයකට මිලිවොට් 5ක් තමයි අනුමත කරලා තියෙන්නේ. ඊට වැඩි නම් හානි කරයි. මොකද්ද මේ හානි කරයි කියන්නේ? දැන් මයික්‍රෝවේව් oven එකක තියෙන මස් ඉදෙනවා වගේම මයික්‍රෝවේව් එකට ලක් වුණාම අපේ ඇඟෙත් ඒ වගේ හීට් එක ජෙනරේට් වෙන්න පුළුවන්. ඒකේ එකක්. ඔය හීට් එක ජෙනරේට් වුණාට කමක් නැහැ හොඳට බ්ලඩ් ෆ්ලෝ එක. ඒ කියන්නේ රුධිර සංසරණයේ තියෙන තැන්වල තාපය අරන් යනවා. ඇස්වල එහෙම හොඳ රුධිර සංසරණයක් නැහැ. පිරිමින්ගේ වෘෂණ කෝෂ ඇස් වගේ ಜಾතිවල එහෙම රුධිර සංසරණයක් නැහැ. ඒ නිසා ඒවට ඊටාම හානිකරයි. අනිත් එක මේ තරංගයක් සම්පූර්ණයෙන්ම අපේ ඉන්ද්‍රියක් තුල අන්තර්ගත වුණාම ඒ ඉන්ද්‍රියේ මියුටේෂන්ස් විකෘතිතා ඇති වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා. ඒක නිසා මයික්‍රෝවේව් ඒ සීමාව ඉක්මව අපේ ඇඟට ගන්න හොඳ නැහැ. ඒ නිසා මේ මයික්‍රෝවේව් oven එකක් තුල කාන්දු වීම නොවෙන්න විශාල වශයෙන් ප්‍රමිතීන් හදාගෙන තියෙනවා. කාන්දු වීමට ඉඩ ඇත්තේ දොරෙන්. දොර හරියට වැහිලා නැත්තම් දොරේ දාර වලින් තමයි ඒක වෙන්න පුළුවන් වෙන්නේ. ඔය දොරේ දාර වලින් වෙන්න පුළුවන් කාන්දු වීම වළක්වන්න ජපානයේ හිතාචි කම්පැනි එක ඒගොල්ලෝ පේටන්ට් රයිට්ස් අරගෙන හැදුවා ඔය මයික්‍රෝවේව් oven එකේ දාරි තුල මෙන්න මේ වගේ කට්ට ආකාරයට රාමුවක්. ඒකෙන් ඉතා සාර්ථක ලෙස ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඉතා සාර්ථක ලෙස ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒක බ්ලොක් කරන්න. දොරේ දාර වලින් පිට වෙන එක. මම හිතාචි කම්පැනි මයික්‍රෝවේව් හදන ආයතනයේ තැනට ගිහින් තිනවා.
යම් යම් දේවල් වලට මම ඒක පස්සේ කියන්නම්. ඒගොල්ලෝ කියපු කතාවක් තමයි මේකේ සියලු දේවල් ඉම්ප්‍රූව් කළේ අපි. අපේ තමයි මේ ක්වොලිටි එක තියෙන්නේ. ඒ වුණාට අපේ උපකරණ තමයි ලෝකේ අඩුවෙන්ම විකිනෙන්නේ. මොකද අපි ඇඩ්වර්ටයිසිං වලින් එච්චර දුර දිග ගිය කෙනෙක් කට්ටියක් නෙමෙයි හින්දා. ඒ හින්දා ඇඩ්වර්ටයිස් කරලා ඕනේ බාල දෙයක් විකුණනවා. හොඳ දේවල් ඒ තරම් ඇඩ්වර්ටයිස් කරන්නේ නැහැ. නමුත් ඒවැ ගුණාත්මක අපි දැනගන්න ඕනේ අපිට වටින දේ ගන්න. මම ඔය කිව්වේ මේ රාමුව පිළිබඳව. අනිත් දේ තමයි මයික්‍රෝවේව් ඕන් කරලා තියෙද්දි මේ දොර අරින්න බෑ. දොර අරපු හැටි මයික්‍රෝවේව් ඕෆ් වෙනවා. මේ දොරේ මෙතන තියෙන පොඩි කවුළු දෙකක්. ඒ කවුළු දෙක දොරේ තියෙන කොටසක් ගිහිල්ලා සෙට් වුණාට පස්සේ තමයි මයික්‍රෝවේව් ඕන් කරන්න පුළුවන්. ඒ නිසා දොර ඕපන් කරලා මයික්‍රෝවේව් ඕන් කරන්න බෑ. ඔය ජපානයේදී පරීක්ෂණ පවත්වනවා මිනිස්සෙකුගේ ඇඟිල්ලෙන් අර සිදුරට ඇනලා මයික්‍රෝවේව් ඕන් කරන්න පුළුවන්ද බලන්න. එහෙම බැරි වෙන්න හදලා තියෙන්නේ. ඒ සඳහා යකඩ ඇඟිල්ලක් පාවිච්චි කරනවා ඒගොල්ලෝ. ඒ යකඩ ඇඟිල්ල දාලා උපරිම බලයකින් තෙරපරලා බලනවා අර සිදුරෙන් මේ ඇඟිල්ල ගිහින් ඒක ඕපන් කරන්න පුළුවන්ද කියන එක. ඒ වගේ දේවල් එහෙම කරනවා. අනිත් එක ඉස්සරහා පැනල් එකේ තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති දැල් තහඩුවක්. පොඩි පොඩි හිල් තියෙන. ওই හිල් වල විස්කම්භය මිලිමීටර් 0.8යි. ඔය තහඩු මේ කර්මාන්තශාලාවල මෙහෙම යද්දී එක තැනක තියෙන මැජික් අයි කියලා එකක්. ඔය මැජික් අයි එකෙන් ඔය සේරම සිදුරු ස්කෑන් කරනවා විස්කම්භය. එකක හෝ විස්කම්භය වෙනස් නම් ඒ බෙල්ට් එක එලාම් එකක් අරගෙන නවතිනවා. ඒතර එක පුද්ගලෙක් ඉන්නවා ඒ තහඩුව අල්ල විසි කරලා මේක ඕන් කරනවා අනිත් ඒවා යනවා. අන්න ඒ විදිහේ කරලා තියෙන්නේ. ඉතින් මයික්‍රෝවේව් අවර්න් එකක් හොදන්න පිරිසිදු කරනකොට ඕනවට වඩා පිහදාන වැඩ කරන්න එපා. කරනවා නම් ඒ ස්පොන්ජ් එකකින් කරන්න ඕනේ. අර නිකන් සීරෙන කිසිම දෙයක් භාවිතා කරන්න හොඳ නැහැ. ඒ වීදුරුවට උනත්. මොකද මයික්‍රෝවේව් ලීක් වෙන්නේ නැතුව අපි තියාගන්න ඕනේ. අපිට ඒව ශරීරයට ලොකු අහිතකර තත්ත්වයක් නැති කරනවා. ඔයගලන්ට මම කිව්වොත් ජපානයේ තියෙන JMI කියලා ආයතනයක්. ඒ ආයතනයේ තමයි අපේ ලංකාවේ SLS ලාංඡනය දෙනවා වගේ ඔය ගොඩක් ඉලෙක්ට්‍රොනික උපකරණ වලට, විදුලි උපකරණ වලට, ගෘහස්ත උපකරණ වලට ප්‍රමිතිකරණය දෙන්නේ. ප්‍රමිතිකරණය දුර්වල නම් ඒගොල්ලෝ සර්කිට් ඩිවෙලොප් කරලා දෙනවා ඒක හදාගන්න. මමත් ඔය ආයතනයේ ඉඳලා තිනවා. ශිෂ්‍යත්වයක් ලැබිලා. ඒකට ලෝකේ 7 දෙනෙක් ඒකට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ මට වාසනාව ලැබුණා සහභාගී වෙන්න. එම් සහභාගී වුණාම ඒකේ මයික්‍රෝවේව් oven ටෙස්ට් කරනකොට ඔයගොල්ලෝ කවදාවත් හිතන්නේ නැහැ. මයික්‍රෝවේව් oven එකක් හැදුවට පස්සේ ඒ බැචස් ප්‍රමාණයෙන් 1000කට එකක් වගේ ගෙනල්ලා මේ ආයතනය තුල ටෙස්ට් කරනවා. කොහොමද ටෙස්ට් කරන්නේ? වතුර කෝප්ප 3ක් ඇතුලේ තියලා මේක ඕන් කරනවා. ඕන් කරලා ඊට පස්සේ ඕෆ් කරනවා. ඕෆ් කරලා දොර අරිනවා. දොර ඇරලා ආයෙ වහනවා. ආයෙ ඕන් කරනවා. ඕෆ් කරනවා. ආයෙ දොර අරිනවා. ඔය විදිහට ලක්ෂ වාරයක් දොර ඇරලා වහනවා. ලක්ෂ වාරයක් ඇරලා වහලා තමයි මයික්‍රෝවේව් ලීක් වෙනවද කියලා ටෙස්ට් කරන්නේ. කවුද දැන් මේ ලක්ෂ වාරය මේක ඕන් ඕෆ් කර කර ඉන්නේ? ඒකට භාවිතා කරනවා එක්තරා රොබෝ යන්ත්‍රයක්. මේ තමයි JMI ආයතනයේ මම ඒ හිටපු කාලේ මයික්‍රෝවේව් ඕවන් ටෙස්ට් කරන උපකරණයක්. මම මේ ඡායාරූපයක් ගත්තේ අපේ ළමින්ට කියලා දෙන්න. මේ බලන්න. ওই උපකරණේ අර තියෙන සුදු පාට අතක් වගේ තියෙනවා. අර කූරු වලින් ඒ බොත්තම් ඕන් ඕෆ් කරන්න පුළුවන්.
දැන් ඔක ඕන් කරනවා. වෙන කූරකින් ඕෆ් කරනවා. ඊට රොබෝව සෙට් කරන්න ඕනේ දිග ප්‍රමාණය ඒවා ඔක්කොටම ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙම කළාට පස්සේ දොර අරින බොත්තමත් ඔබනවා. එබුවට පස්සේ දොර ඇරෙනවා. ඇරුණට පස්සේ ඔය ආම් එකෙන් ආපහු වහනවා. ඔකේ කවුන්ටර් එකක් තියෙනවා. ඔක සෙට් කරලා ගිහින් ලක්ෂයක් ගියාට පස්සේ ඔක නවතිනවා. ඊට පස්සේ තමයි මයික්‍රෝවේව් ටෙස්ට් කරන්නේ. ඒ මයික්‍රෝවේව් කාන්දු වෙනවද කියලා ටෙස්ට් කරන්න මෙන්න මේ වගේ තියෙනවා. ඔය අයිස්ක්‍රීම් එකක් වගේ ගැජට් එකක් තියෙනවා. මේක හයි කරලා තියෙනවා මේ විදිහේ උපාංගයකට. මේක ඕන් කරලා මේක හැමතැනම දැන් ගමන් කරනවා. හැමතැනම මෙහෙම ගමන් කරනවා. හැමතැනම ගමන් කරමින් බලනවා මෙතන කොච්චර වැටෙනවද කියන එක. මේ කෙලිම වර්ග මීටරයට මිලිවොට් වලින් වර්ග සෙන්ටිමීටරයට මිලිවොට් වලින් තමයි සටහන් වෙන්නේ. එයාගේ පහට වැඩි වෙනවා නම් භාවිතයට නුසුදුසුයි. ඒක අයින් කරන්න ඕනේ. අද කාලේ අපේ මේ 4G කොමියුනිකේෂන් තියෙන නිසා ඒවයි සංඛ්‍යාත මේවට කිට්ටුයි. ඒ නිසා අපි දකිනවා මේ භාවිතා කරන ගෙදර මම මේ කතා කළේ ඉන්ඩස්ට්‍රි එකේ භාවිතය පිළිබඳ ගෙදර භාවිතයේදී ස්මාර්ට් ෆෝන් එකක් මේක ඇතුලේ තියලා දොර වහනවා. දොර වහලා තව ස්මාර්ට් ෆෝන් එකකින් අරකට කෝල් එකක් ගන්නවා. ගත්තාම මේකට අපිට එනවනම් ක්‍රියාවීරහිත කර ඇත කියලා. අන්න අපේ මේ ෆෝන් එකේ සිග්නල් මේක අස්සට ගියේ නෑ. මේක හොඳට රින් වෙනවා නම් යම් තරමක ඒ වේව්ස් මේක ඇතුළට රින්ගනවා. ඉතින් රින්ගන බව දැනගත්ත හැකි. ඒ වගේම ආපහු එන්නත් පුළුවන්. ඇතුලේ මයික්‍රෝවෝන් ඔන් කරපුවාම එළියට එන්නත් පුළුවන්. ඔයගලන්ටත් පුළුවන් බලන්න. හොඳ ස්මාර්ට් ෆෝන් දෙකක් අරගෙන එකක් දානවා අවන් එක ඇතුළට දොර වහන්න. දොර වහලා ප්ලග් එක ඕන් කරන්න එපා. මයික්‍රෝවෝන් ඕන් කරන්න එපා. විදුලිය යොදන්න නැතුව කෝල් එකක් කරන් බලන්න. ක්‍රියාවීරහිත කර ඇත. ඒ කියන්නේ කොහෙම මේවා යන්නේ නැහැ. හොඳට සීල් වෙලා තියෙන්නේ. රින් වෙනවා නම් යම් තරමක කාන්දුවක් තියෙන්න පුළුවන්. ඒක මයික්‍රෝ අර මං කියන ප්‍රමිතියට වඩා වැඩි නම් තමයි අහිත කර. ඉතින් ප්‍රමිතියට වඩා වැඩිද බැද්ද බලා ගන්න වෙනම පොඩි ටෙස්ටර් තියෙනවා. ඒ ටෙස්ටර් එකකින් පුළුවන් බලා ගන්න ඒ ටෙස්ටර්ස් තියෙන කොළ පාට පැත්තට රතු පාට පැත්තට කටුව යන. ඒක බොහොම මිලාඩු උපකරණ. ඒකකින් බලාගත්ත හැකි ඒක අපේට ඩේන්ජරස් විදිහට අනතුරුදායක මට්ටමට ලීක් වෙනවද කියන එක. මයික්‍රෝවේව් වලින් කෑමක් රත් කරනකොට එහෙම ඕගොල්ලෝ භාවිතා කරන්න එපා ලෝහ භාජන. හේතුව ලෝහ වලින් සම්පූර්ණයෙන්ම පරාවර්තනය වෙනවා. පරාවර්තනය වුණාම මේ ශක්තිය උරාගත්තේ නැහැ. ශක්තිය එතන රැඳෙන ගතියක් තියෙනවා. ඒක වැඩි වීමේදී එතන ස්පාර්ක් වෙන්න පටන් ගන්නවා. ඒක අහිතකරයි. අනිත් එක දැන් පිඟානක් ගත්තත් පිඟානේ තියෙනවා නිකන් සමහරට ධාරේ නිකන් රත්තරන් පාට ඉරක්. ඒකේ ලෝහ තියෙනවා. ඒව දාන්න එපා. අනිත් දේ තමයි දැන් කඩෙන් ගෙනවොත් කෑම් පැකට් එකක්. සමහරු ඒ කෑම් පැකට් එක පුලින්ම මයික්‍රෝවේව් ඕවන් එකට දානවා. ඒකේ තියෙන නරක ඔය පොලිතීන් ඒ වගේ දෙයක චුට්ටක් දිය වෙලා කෑමත් එක්ක මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කෑම ටික වෙනම ඊට මයික්‍රෝවේව් ඕවන් භාවිතා කරන්න නියම කරලා තියෙන පිඟානක දාලා රත් කරන එක තමයි කරගන්න හොඳ. දැන් මේ මයික්‍රෝවේව් වලින් උයලා කාපුවාම කැන්සර් හැදෙනවද කියලා සමහරු ප්‍රශ්න කරනවා. මට ඒ ගැන කතා කරන්න අයිතියක් නැහැ, දැනුමකුත් නැහැ. මොකද මම සෞඛ්‍ය පිළිබඳ
විශේෂඥයෙක් නෙමේ. මම මේ ඉංජිනේරුවෙක්. නමුත් මේ පිළිබඳ හොඳ ලිපි පළ වෙලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. health hazards කැන්සර් හැදෙනවද කියන එක. මම අපූර්ව ලිපියක් දැක්කා ස්වීඩනයේ කැන්සර් සෙන්ටර් එකෙන් රිසර්ච් එකක් කරලා පළ කරපු දෙයක්. ඒ වගේ දේවල් ඕගොල්ලෝ හොයලා බලන්න. මොකද එවැනි සෞඛ්‍යමය කරුණු පිළිබඳ යමක් කියන්න මම හිතන්නේ මට සජාතාරාත්මක අයිතියක් නැහැ. මම මේ කතා කළේ අපේ භාවිතා කරන මෛක්‍රෝවේව් ආවරණය ගැන ඕගොල්ලන්ට දැනගන්න යම් යම් කරුණු ටිකක් ඉදිරිපත් කළේ. හොඳයි මේ වීඩියෝ එකට සාම් දුන්නු කට්ටියට බොහොම ස්තුතියි. මං හිතනවා ඕගොල්ලෝ යමක් දැනගත්තා කියලා. ඒකේ ප්‍රයෝජනක් ඇති කියලා. ඒක වෙන ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් කරන්න. බොහොම ස්තුතියි. අපි නැවත පාඩමකින් හමු වෙමු.